කිසියම් ටේබල් එකක view එක බලා ගන්න අපි පාවිච්චි කරනවා describe කියන command එක. එහෙනම් මේ බලන්න describe table එකේ නම. describe employee. මෙන්න ඔයාලට පේනවා. ඒතර semicolon එකෙන් මම අවසන් කරේ. පැහැදිලිනේ? ඒතර semicolon එකක් දෙමීම අත්‍යවශ්‍යයි. සමහර වෙලාවට නොවුනත් කියන්නේ නැති අවස්ථා පිළිගන්න අවස්ථා තියෙන semicolon එක නැතුව. නමුත් අර standard එක ඔයගොල්ලෝ මතක තියාගන්න SQL වලදී semicolon එකකින් සෑම query එකක්ම අවසන් කරනවා කියන එක. ඒතර තව දෙයක් තමයි ඔයගොල්ලෝ SQL ගැන කතා කරද්දී මේකේ දැන් විචල්යන් සඳහන් keyword සඳහා capital simple ભેදේ බලපාන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉස්සරහට programming languages වලදී බොහෝ විට සමහර languages වල බලපානවා සමහර වෙලාව බලපාන්නේ නැහැ. නමුත් මේ SQL වලදී අපි capital simple ભેදේ බලපාන්නේ නැහැ. නමුත් අපි අර standard එකක් වශයෙන් තියාගන්න හොඳයි commands ටික capital වලින් දුන්නොත් එහෙනම් ඒ කියන්නේ අපි කියන capital simple ભેදේ බලපාන්නේ නැහැ මෙතනදී. හරි? ඒ කියන්නේ keyword සඳහා capital simple ભેදේ බලන උපාය. පැහැදිලිද? හරි. මම යමේ මූලික ටික අපි කතා කරමින් ඉන්නේ. capital simple ભેදේ බලපාන්නේ නැහැ. තව එකක් තමයි මේක අපි දැන් අනිකුත් භාෂාවල වගේ මේකේ විවරණ ලබා දෙන්න පුළුවන්. comments. දැන් අපි දන්නවා හැම programming language එකකම අපිට දෙන්න පුළුවන් HTML පවා comments දෙන්න පුළුවන්. ඒතර comments එකක් ඇතුළත් කරන්නේ source code එක කියවන කෙනාට යමක් තේරුම් ගන්න. ඒතර comment එක ඇතුළත් කරන එක SQL වලත් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අතාරිනවා. නමුත් අපි comment එකක් දෙන්නේ කොහොමද කියන බලමුකෝ. ඇලයිරයි තරුවා. This is my SQL comment. C වගේ ලැන්ග්වේජ් වලත් මේ විදිහට මල්ටි ලයින් කමෙන්ට්ස් කරන්න පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ ඉස්සරහට PHP ඉගෙන ගනි. එතනොත් කමෙන්ට් එක පාවිච්චි කරනවා. දැන් කමෙන්ට් එක දුන්නා කියලා එරර් එකක්වත් මුකුත් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒතර කමෙන්ට් එකක් කියලා කියන්නේ ඒතර MySQL කමෙන්ට් දෙන්නේ ඇලයිරයි තරුවයි. මතක තියාගන්න. ස්ලෑෂ් එකයි තරුවයි. This is comment. හරි? ඒතර කමෙන්ට්ස් දැන් ඉස්සරහට ඔයාලා ළඟදිම පටන් ගන්න අපි Python භාෂාව ගැන කතා කරන්න. ඒතර Python ක්‍රම ලේඛනවලදී කමෙන්ට්ස් දෙන විදිහක් තියෙනවා. හරි? ඒතර කමෙන්ට් කියන එක අපිට වැදගත් වෙනවා source code එකේ යමක් කියවන්න නැත්නම් අනාගතේ යමක් වෙනස් කරන්න එහෙනම් කිසියම් තැනක වෙන්නේ මොකද්ද කියලා එක පැහැදිලි කරන්න මේ කමෙන්ට්ස් දාන එක වැදගත් වෙනවා. ඒතර අපි SQL තුලත් කමෙන්ට් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. හරිනේ? ඉතින් මේ විදිහට මේ භාෂාවේ මූලිකාංග ගැන කතා කරද්දී අපිට තව වැදගත් දෙයක් තමයි data types නැත්නම් දත්ත ප්‍රරූප. ඕනෑම ක්‍රමලේඛන භාෂාවක වගේම මේ MySQL තුලත් අපිට data types එහෙම නැත්නම් දත්ත ප්‍රරූපයන් හඳුනා ගන්න පුළුවන්. ඒතර අපිට මෙතන help කියන විධානය භාවිතා කරලා ගිය සතිය මම කතා කරා ඔයගොල්ලන්ට help content ගියාපම මේකේ තියෙන දේවල් මොනවද කියලා අපිට පෙන්වනවා content එක අන්තර්ගතය. ඒතර account management administrations ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒකේ තියෙනවා data types. එහෙනම් අපි help data type ගියොත් මේ MySQL තියෙන data types ටික බලා ගන්න පුළුවන්. help data types. තන වචන නැද්ද? නෑ. බලමු help data types. මෙන්න ඔයාලට පේනවා MySQL වල තියෙන data types වර්ග ටික. bit, binary, block, boolean, char byte, date, datetime, december ඒ වගේ තියෙනවා. මම මේකට පොඩ්ඩක් මේ PowerPoint එකක් පොඩ්ඩක් හදාගත්ත බලා ගන්නකො. දැන් මෙතන මේ බලන්න data types basically අපි කොටස් තුනකට වර්ග කරනවා. සංඛ්‍යාත්මක ආකාරයේ දත්ත ප්‍රරූපයන් string නැත්නම් අනුලක්ෂණ ආකාරයේ දත්ත ප්‍රරූපයන් සහ date data types. කියන්නේ දිනය හා වේලාව සම්බන්ධ දත්ත ප්‍රරූපයන් තුන. හරි. MySQL තුල අපි දත්ත ප්‍රරූපයන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගන්නවා. සංඛ්‍යාත්මක දත්ත ප්‍රරූපයන්. සංඛ්‍යාත්මක දත්ත ප්‍රරූපයන් ගැන කතා කරද්දී int දානවා integer. integer කියන දෙකම තියෙනවා. ඒතර මෙතන int විතරක් තිබ්බට integer කියන එකත් අපිට දාන්න පුළුවන්. ඒතර මේකෙදී විශාල සංඛ්‍යාත්මක පූර්ණ සංඛ්‍යා ධන හෝරින පූර්ණ සංඛ්‍යා නිකල සංඛ්‍යා නිරූපණය කරන්න තමයි අපි int කියන එක පාවිච්චි කරන්නේ. ඒතර ඒකේ length එක අනුව අඩු වැඩි වශයෙන් tiny int, mid int මේ වගේ අර small int integer එකේ අර කියන දත්ත 65536 ඒ වගේ අර විශාලත්වයක් දක්වා මේ අපි භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. දැන් big int කිව්වොත් ගොඩාක් ලොකු integer එකක් ඇතුළත් කරන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දැන් integer වගේ එක තමයි බොහෝ විට භාවිතා කරන්නේ int වගේ එකක්. ඊට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන සංඛ්‍යාත්මක දත්ත ප්‍රරූපය ගැන කතා කරද්දී දැන් දශම සහිත සංඛ්‍යා දැන් හිතන්න කෙනෙක්ගේ උස වගේ ඇතුළත් කරන්න තියෙනවා නම් integer එකක් දීලා හරියන්නේ නැහැ නේ. බර උස බර වගේ දේවල්. නේ ඒ වගේ ඒවා දශමත් එක්කලා යනවනේ.
අන්න ඒ වගේ එකට අපිට ෆ්ලෝට් හරි ඩබල් හරි පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඒවත් දශම ස්ථාන ප්‍රමාණය අනුව තමයි ෆ්ලෝට් සහ ඩබල් අතර වෙනස. ඒ කියන්නේ දශම ස්ථාන වැඩි ප්‍රමාණයක් ලියන්න පුළුවන් ඩබල් වල. ඒ වගේ තියෙනවා බිට් කියන බයිනරි අගයක් ඇතුළත් කරන්න බිට් පාවිච්චි කරන්න පුළුවන් අපිට. මේ ඇවිල්ලා සංඛ්‍යාත්මක දත්ත ප්‍රරූපයන්. ඊට පස්සේ චා නැත්නම් මේ ස්ට්‍රින්ග් දත්ත ප්‍රරූපයන් ගත්තොත් ඔයගෙන අනුලක්ෂණ ආකාරයේ. චා කියලා කියන්නේ අපි අක්ෂරමය දත්ත, ඒ කියන්නේ අකුරු ඉලක්කම් සංඛ්‍යා ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. චා එක ඩිෆෝල්ට් දුන්නොත් අපි චා එක දීලා අගයක් දුන්නේ නැත්නම් එක ගන්න ඔටෝ. ඒ ඩිෆෝල්ට් අගේ එක විදිහට ගන්න. ඒ කියන්නේ එක කැරක්ටර් එකක්. කියන්නේ ඒ අකුර නම් ඒ විතරයි දාන්න පුළුවන්. හරි. හැබැයි චා සයිස් එක දුන්නොත් චා වරහන් ඇතුලේ 10 දුන්නොත් අපිට ඉලක්කම් 10ක් ඇතුළත් කරන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක වගේ. වාචා හැබැයි චා එක ලෙන්ත් එක පික්ස්. අපි මෙතන 10 දුන්නොත් 10ක්ම දෙන්න ඕන. චා එකේ ලෙන්ත් එක පික්ස්. ඒක මතක තියාගන්න. වාචා කියන්නේ වේරියබල් චා. ඒ කියන්නේ අගය වෙන අපි සයිස් එක වාචා කියලා දීලත් වරහන් ඇතුලේ 20 30 එහෙම අපිට සයිසස් දෙන්න පුළුවන්. හැබැයි ළමයි වාචාවලදී තියෙන වැදගත්කම තමයි මේකේ වේරියබල් සයිස් එක. කියන්නේ අපි පරාස ඇතුලේ අගේ වෙනස් වුණාට කමක් නැහැ. ඊට පස්සේ මේ ස්ට්‍රින්ග් වැලියු බයිනරි විදියට තියාගෙන ක්‍රමයක් තමයි මේ බයිනරි කියලා කියන්නේ. හරි. ඉතින් තවත් ගොඩක් වර්ග තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ටෙක්ස් කියලා කියන්නෙත් අක්ෂරමය ආකාරයේ දත්ත ටයිනි ටෙක්ස්ට් ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ අක්ෂරමය විදිහට වාචා වගේ තමයි මේක ටෙක්ස්ට් අක්ෂරමය දත්ත ඇතුළත් කරන්න තියෙන එකක්. ඊගාගේ ඉනම් කියන එක පොඩ්ඩක් මම කියනවා. ඉනම් කියන එක ඉනම් කියලා කියන එක අක්ෂරමය ලිස්ට් එකකින් ලයිස්තුවක් තියෙනවා කියලා හිතනකො දැන් මොනවා හරි පහක් වගේ දැන් තුනක් ඒ තුනෙන් එකක් තෝරගන්න ඕනේ. ඒතර ඒ ලිස්ට් එකෙන් එකක් විතරයි ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලයිස්තුවකින් එකක් ඇතුළත් කරන්න වගේ තෝරගන්න අපි ඉනම් කියන එක පාවිච්චි කරනවා. ඒතර ඉනම් කියලා දීලා වරහන් ඇතුළේ ලිස්ට් එක දෙන්න ඕනේ. ඊට මෙතන තියෙනවා ඩේට් ටයිප්ස් නැත්නම් දින වේලාව ආකාර ඒවා. ඒතර ඩේට් කියලා කිව්වොත් දිනය තමයි එන්නේ. year month date විදිහට. හරිද? මුලින් අවුරුද්ද, ඊගාවට මාසය, ඊගාවට දවස. ඩේට් ටයිම් කිව්වොත් අර දිනයට අමතරව වේලාව. hours, minute, second. කියන්නේ ඒ ඕඩර් එකට year, month, date, hour, minute, second. ඒ විදිහට අර මුළු දිනය සහ වේලාව දෙකටම වෙනවා. ටයිම් ස්ටෑම්ප් කියන්නේත් එහෙම එකක්. ටයිම් කියලා කිව්වොත් වෙලාව විතරයි. ඉයර් කිව්වොත් අවුරුද්ද විතරයි. පැහැදිලිද? ඒතර ඉයර් කිව්වොත් අවුරුද්ද විතරයි. ඒ අවුරුද්ද පරාසයක් වෙනවා. ඒ පරාසය ඇතුළේ සාමාන්‍ය වර්තමාන අපි ඉන්නේ මේ පරාසයේ විශාල රේන්ජ් එකක් තියෙනවා. ඒ අතර රේන්ජ් එකේ අවුරුදු ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට තමයි මෙන්න මේ ඩේට් සහ ටයිම් කියන ඩේටා ප්‍රරූපේ තියෙන්නේ. ඒතර මෙන්න මේ දත්ත ප්‍රරූපයන් අපි MySQL තුල භාවිතා කරනවා. පැහැදිලිද? MySQL තුල මෙන්න මේ දත්ත ප්‍රරූපයන් අපි භාවිතා කරනවා. ඉතින් මේක ප්‍රැක්ටිකලි පාඩම් කළා මතක තියාගන්න වඩා මේක යූස් කළා. නැත්නම් ප්‍රැක්ටිකල් කරලා මතක තියාගන්න එක තමයි ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ. මොකද ඩිරෙක්ට්ලි ප්‍රශ්න අහන්නේ නැහැ මේ සම්බන්ධව. නිකන් අර ඕගොල්ලන්ගේ නොලෙජ් එක මයින්ඩ් වගේ. මෙතනින් එන්නේ ඕගොල්ලෝ මේක කොච්චර දුරට ප්‍රැක්ටිකලි මේක යොදාගෙන ගැටලුවට උත්තර ගන්න පුළුවන්ද කියන එක තමයි විභාගයේදී පරීක්ෂාවල ලක් කරන්නේ. ඒතර මේක තමයි වැදගත් වෙන්නේ. ඕගොල්ලෝ මේ SQL භාවිතයේදී. හරි ළමයි. ඒතර දැන් අපි ඉස්සලාම දැන් එදා නවත්තපු තැනට දැන් අපි එදා MySQL වල කතා කරේ මෙන්න මේ ටේබල් එක ස්ට්‍රක්චර් එක හදන විදිහ ගැන නේද? එදා ඔයගොල්ලන්ට මතක තියෙයි employee ID, employee name, designation, address, salary කියලා මම දුන්නා. හරිද? මම ආයෙ describe කරගන්නවා මෙතන. මේ බලන්නකෝ. describe employee. හරි අපි බලමු දැන් මේකේ දත්ත දැනට තියෙනවද නැද්ද කියලා. දැන් මට මතක නැහැ ගිය සතියේ මම මේකට දත්ත දැම්මද නැද්ද කියලා. එහෙනම් දත්ත තියෙන දත්ත ටික බලන්නේ මුළු ටේබල් එකේම දත්ත බලන්න මොකද කමාන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි select. select කියලා කියන්නේ basically print කරනවා වගේ එකක්. screen එකේ print කරන්න කියන එකක් වගේ තමයි. මෙතන select කියලා කියන්නේ තෝරන්න. හරි? තෝරනවා කියන එක. ඒ කියන්නේ database එකේ දත්ත තෝරන්න. select අපි මෙතන තියෙනවා ඔක්කොම. select all. all කියන්නේ අපි දානවා asterisk sign එක. තරු සලකුණ. select all from table එකේ නම. from table එකේ නම. මොකද්ද table එක අපි දැන්ට එකම එක table එකයි හදලා තියෙන මෙතන. ඒ තමයි employee table එක. හරි. අපි දත්ත දාලා තියෙනවා එදා නේද? select all from employee. තව ටිකක් දත්ත දාන්න බලන්න මතක් වෙන්නත් එක්කලා. දැන් employee ID එක දාලා තිනවා, employee name එක දාලා තිනවා, designation තනතුර දාලා තිනවා, address එක දාලා තිනවා, salary එක දාලා තිනවා. හරි. දැන් මම එදා ඔයගොල්ලන්ට දත්ත ඇතුළත් කරන විදිහ කියලා දුන්නා. ඒ සඳහා පාවිච්චි කරන insert කියන කමාන්ඩ් එක. මොකද භාවිතා කරන්නේ insert කියන විධානය. insert into. මෙන්න මෙහෙම අර keyword capital වලින් ගහනවා ලේසි. කියන්නේ sorry මේ හොඳයි. ලියද්දි උනත් ඔයගොල්ලෝ මේ keyword ටික capital වලින් ලියනවන වඩාත් හොඳයි.
insert into table එකේ නම employee නේ insert into employee ඊට පස්සේ අපි දෙන්න ඕනේ යාගේ තියෙන columns name ටික මේ ටික හරියට දෙනවා නම් මේ column name ටික දුන්න නැතුව කමක් නැහැ කියන්නේ eid, ename, designation හරියට අපි ස්පෙලින් දෙන්න ඕන. ඒ කියන්නේ අපි දීලා තියෙන විදිහටම දෙන්න ඕන. designation, address, salary. පැහැදිලිද? ඔන්න ඔය ටික දීලා තියෙනවනේ. ඊට values. දැන් මේකට ඇතුළත් කරන value මොනවද? අපි ඒකත් වරහන් ඇතුළේ දෙන්න ඕන. ඒකෙදිත් වැදගත්ම දෙයක් තමයි දැන් string value ඇතුළත් කරනවා නම් quotation ඇතුළේ දෙන්න ඕන. single quotation ඇතුළේ. single හෝ double. හැබැයි ඉන්ටිජර් ඇතුළේ සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් කරද්දී එහෙම අවශ්‍ය නැහැ. මම 108 දෙනවා දැන් ඊගාවට 108 සේවකයාගේ නම. මේ බලන්න. සුරේෂ්. අන්න. එතකොට එයාගේ තනතුර. අපි දෙමුකෝ ඩිසයිනර් කියලා. ඩිසයිනර්. එයාගේ ඇඩ්‍රස් එක දෙනවා මාතලේ. එයාගේ සැලරි එක දෙනවා. අපි ගෙමු 47,000 කියලා. හරි. ඔන්න හරි. අපි ඒ දත්ත ගියා. නේද? දැන් අපිට නැවත select all from employee කියන විධානය පාවිච්චි කළා. අපිට ඒ දත්ත ගියාද කියලා බලන්න පුළුවන් මේ සුරේෂ් ඩිසයිනර් මාතලේ කියලා යාගේ දත්ත වැටෙනවා. ඒ වගේම ළමයි දැන් අපිට මේ මෙහෙම අපිට එකවර කීප දෙනෙක්ගේ දත්ත දාගන්න පුළුවන්. හරිද? අපි මෙතනදී මේ values කියලා මෙතන දැන් නැවත ටයිප් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ අර උඩ කමාන්ඩ්ස් ටික දැන් මේකට 109 109 සේවක අපි කියමු යාගේ නම සුපුනි කියලා. ඒතර සුපුනි යාගේ තනතුර ක්ලාක් කියලා කියන්නේ. ක්ලාක් එයා ඉන්නේ කුරුණෑගල කියමු. එතකොට යාගේ ඇඩ්‍රස් එක කුරුණෑගල සැලරි එක අපි දෙමු එකත් ඉන්ටිජර් වැලියු එකක් නේ 37000. හරි. දැන් ඊගාව එක්කෙනා ගහද්දී කමාවක් දාලා ආයි උඩ ටික අවශ්‍ය නැහැ. අපිට ඒ වගේ එකවර අගයන් ගොඩක් ගහන්න ගිය හැකියි. 110. ඊගාව සේවකයා අපි කියමුකෝ හර්ෂ කියලා. හර්ෂ එයාගේ තනතුර වෙබ් ඩෙවලොපර් ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමර්. එතකොට එයාගේ ඇඩ්‍රස් එක අපි කියමු රත්නපුර කියලා. එතකොට එයා අපි කියමු 60000. හරි. දැන් මේ විදිහට එකවර කීපයක් වුණත් ඕගලන්ට ඩේටා ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා වගුවට. හරි. දැන් ඔන්න දැන් දවසේ පාඩමට යන්න යන්නේ. දැන් අපි ගිය සතියේ මේ දක්වා දත්ත ඇතුළත් කරන විදිහ වගුවකට වගුවක මූලික ව්‍යුහයන් හදාගන්න විදිහ ගැන අපි ගිය සතියේ කතා කරා. ඒ කියන්නේ DDL commands ගැන කතා කරා. ඒතකොට data query පැත්ත DQL සහ DML ගැන තමයි අද කතා කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න MySQL තුල වැඩි වශයෙන්ම භාවිතා වෙන DML ආකාරයේ විධානනේ data manipulation commands තමයි MySQL තුල වැඩි වශයෙන් භාවිතා වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු දැන් select වල select command එක ගැන තමයි අද දවසේ ඉස්සෙල්ලාම අපි කතා කරන්න යන්නේ. එතකොට මේ select command එක ගැන කතා කරද්දී මේ select එක ගොඩක් වැදගත් වෙන්නේ මේක භාවිතා කරන ආකාරයන්. select all කියලා තරුවක් දුන්නොත් අපි මුළු table එක භාවිතා කරනවා ළමයි. හරිද? select all කියලා කියන්නේ select asterisk පාවිච්චි කරනවා all කියන්නේ. සමස්ත වගුවම ඩිස්ප්ලේ කරන්න තමයි මේ all command එක දෙන්නේ. අපිට ඊට අමතරව කොලම් කීපයක් විතරක් බලා ගන්න දෙන්න පුළුවන් select කොලම් එකේ name එක. දැන් සේවකයන්ගේ නමයි address එකයි විතරක් බලා ගන්න ඕනේ කියලා. එහෙනම් අපිට මෙහෙම දුන්න හැකි select ename, address from table එකේ නම. මොකද table එකේ employee. එතකොට මෙතන තියෙනවා ළමයි සේවකයාගේ නම සහ ලිපිනේ බලා ගන්න. මේ විදිහට අපිට සේවකයාගේ නම සහ ලිපිනේ බලා ගන්න පුළුවන්. select ename address from employee. ඊට පස්සේ අපිට හිතන්න නැවත මම full table එක ගන්නවා.
ටේබල් එකේ දැන් මේ මෙතන පේන්නේ පොඩි ටේබල් එකනේ අපි නිදර්ශකයක් වශයෙන් අරන් තියෙන්නේ. හැබැයි ඇත්තටම ඩේටාබේස් එක ප්‍රායෝගික තලයේ ගත්තොත් දැන් හිතන්නකෝ දැන් Gmail ලගේ එයාලගේ යූසර්ස් ලගේ කොච්චර Gmail accounts ඇද්ද? Facebook එකේ එයාලගේ ප්‍රොෆයිල්ස් ගත්තොත් මොනතරම් Facebook පාසලක රෙකෝඩ් 3000ක් තියෙනවනේ පල්ලෙහාට මේ අතර. අනික ඒ මොහොතේ ඉන්න ළමයි ඉන්නේ සමහර පරණ ළමයින්ගෙත් අවුරුදු 5ක් 6ක් යනකම් දත්ත අයින් කරන්නේ නැහැනේ. ඒතර අතිවිශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා. නේද? ඒ නිසා එතකොට ගත්තාම ඒ වගේ විශාල දත්ත ප්‍රමාණයකදී අත්‍යවශ්‍ය දත්ත ෆිල්ටර් කරලා ගන්න එක ඩේටාබේස් එක ප්‍රධාන කාර්යයක් වෙනවා. එතකොට කොලම් වයිස් රෙකෝඩ් අපි තෝරන වඩා මේ වගේ අපිට බොහෝ විට තමයි තෝරන්න වෙන්නේ රෙකෝඩ වයිස්. ඒ කියන්නේ අපිට ඩේටා ෆිල්ටර් කරන්න වෙන්නේ හුඟක් වෙලාවට මේ අතර. ඒ කියන්නේ රෙකෝඩ් වයිස් තමයි හුඟක් වෙලාවට ඩේටා ෆිල්ටර් කරන්න වෙන්නේ. ඉතින් ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන එකක් තමයි අපි ව්‍යා ක්ලෝස් එක. අපි ව්‍යා ක්ලෝස් එකට ඉස්සරහට යනවා. ඊට කලින් දැන් හිතන්නකෝ දැන් කොලම් එකක් සම්බන්ධව ගණිත කර්ම භාවිතා කිරීමේ හැකියාව අපිට තියෙනවා. හරි. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි දන්න අපිට මේ MySQL තුල ගණිත කර්ම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් මේ බලන්න මම select මම මේ ටේබල් එකෙන් පොඩක් ඉවත් වෙලා ගණිත කර්ම භාවිතා කිරීම වෙන පොඩක් කතා කරන ඔපරේටර්ස්. දැන් select බලන්න. sorry right semicolon දෙන්න බැරිනවා. මේ බලන්න select 100 times 5 500. අන්න ඒ වගේ ඒතකොට අපි print එක වෙනකොට මේක select එකෙන් select බලන්න ළමයි මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ? 9 බෙදීම 3 4 වැඩි කිරීම 5 ටික සංකීර්ණ එකක් වගේ ගොඩක් ගණන් තියෙන එකක් වෙන 8 ආයකණු කරනවා 5න් මේ වගේ එකක් මේ වගේ එකක් කරන්න පුළුවන් හරි හරි floating point value එකක් නිසා දශම ස්ථානත් එක්කලා ආවා එතකොට අපිට මේ select එකත් එක්කලා මේ විදිහට අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා හරි දැන් හිතන්න මෙන්න මේ salary employees ලට අපි බෝනස් එකක් දෙනවා මේ අවුරුද්දේ අපි direct attributes email diagram ER diagram එක අදිද්දී අපි අර ව්‍යුත්පන්න උපලක්ෂණ වගේ ඒවා කිව්වනේ ඒ මොහොතේ අපි තව කොලම් එකකින් ගණනය කරලා ගන්න පුළුවන් ඒවා කඩේ රින්ගන්දී වලට මතකයි නේද ව්‍යුත්පන්න උපලක්ෂණ එන අපි කියන derived attribute කියලා age එක වයස වගේ වට අපි ගත්තේ දැන් ඒ වගේ මේ සේවකින්ට බෝනස් එකක් දෙනවා කියලා හිතන්න අපි එහෙනම් මෙයාලට බෝනස් එකක් දෙනවා 10%ක බෝනස් එකක් දෙනවා මේ මාසේ හැමෝටම ඊනස් අපි බෝනස් එක ගණනය කරන්න ඕනේ හරි ඒතර එහෙනම් අපිට ඕන මෙහෙම එකක් කියලා හිතන්න සේවිකාගේ නම ඕන තනතුර ඕන බෝනස් එක මූලික වැටුප ඕන බෝනස් එක ඕන එහෙනම් අපි කොහොමද හොයන්නේ මේ බලමු අන්න ඒ වගේ එකක් වුණා තෝරන්න එහෙනම් select command එකයි select employee name එක සේවිකාගේ නම තනතුර designation එකයි ඊට පස්සේ දැනට වැටුප salary එකයි සැලරි එකට 100 කීයද 110ක් දෙනවා එහෙනම් සැලරි එකෙන් 110ක් කියන්නේ කොහොමද අපි ගාන ලියන්නේ දැන් සැලරි එකෙන් 110ක් එහෙනම් 10 ගුණ කිරීම 10 බෙදීම 100 අන්න ඒතර අපිට යනවා දැන් මේක ඇවිල්ලා from table එකේ නම දෙන්න ඕනේ නේද from employee table එකේ නම දුන්නා ඔන්න අපිට එනවා එතකොට සේවකයාගේ නම එනවා තනතුර එනවා වැටුප එනවා වැටුපෙන් 10%ක් අපි බෝනස් එකක් විදිහට දෙනවා. හැබැයි කොලම් නේම් එක ඇවිල්ලා නැහැ. පේනව නේද? කොලම් නේම් එක ඇවිල්ලා නැහැ. හැබැයි කොලම් නේම් එකට අපේ අර සමීකරණය තමයි ඇවිල්ලා තියෙන්නේ මෙතන. අපි ගොඩනගපු සමීකරණය. දැන් අපිට මේ කොලම් නේම් එක හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. as කියන කීවර්ඩ් එක දාලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන මේ salary as bonus කියලා. bonus හරි allowance හරි ඒවා කියලා දෙන්න පුළුවන්. මේ බලන්න. දැන් ඔයාලට එනවා e name designation salary bonus එතකොට ඔයාලට පැහැදිලිද දැන් එතකොට මේ මොහොතේ අපිට ගණනය කරන්න පුළුවන් තව කොලම් එකක් භාවිතා කරලා එකක් එහෙම නැත්නම් මේකත් තව ඩෙවලොප් කරන්න පුළුවන් දැන් අපිට බෝනස් එකත් එක්කලා හිතන්නකෝ අපිට ඕන මුළු වැටුප ටෝටල් එක ඒ අනුව යාට පේ කරන්න ඕන ටෝටල් එක එහෙනම් අපිට ඒක හදන්න පුළුවන් කොහොමද හැබැයි එක පාරම හදන්න පුළුවන් ළමයි දැන් මෙතන මම වෙනම එකක් ලියන්නට වඩා බෝනස් එක කළා ෆයිනල් සැලරි එක අපි කියමුකෝ ටෝටල් එක කියලා ටෝටල් එහෙනම් කොහොමද සමීකරණ අපි ගොඩනගන්නේ සැලරි සමානයි සැලරි වැඩි කිරීම මේ දෙන්නගේ එකතුව සැලරි එකට එකතු වෙන්න ඕන හරි ධන සැලරි
සැලරි එකට එකතු වෙන්න ඕනේ සැලරි එකෙන් 10%ක්. තේරුණාද? අන්න දැන් ටෝටල් එක නවාට පේනවනේ. දැන් අපි ඒතකොට බෝනස් එක ගණනය කරන්නේ නැහැ මෙතනදී. කෙලින්ම ටෝටල් එක එකපාරම ගණනය කරනවා. තේරුණාද? එතකොට මෙතනදී සැලරි එක දාන සැලරි එකෙන් 10%ක්. එතකොට කෙලින්ම මේකෙන් 10%ක් කියන්නේ 110ක් හැදිලා මෙතන කෙලින්ම මුළු වැටුප එහෙම ගන්නත් පුළුවන්. හරි. ඉතින් ඒක ඔයගොල්ලෝ එක ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ කියන විදිහ ඒ වගේ උදාහරණ ඕන තරම් වයස හොයාගන්න පුළුවන් උපන්දිනේ තියෙනවා නම් ඒ වගේ අපිට ගන්න පුළුවන්. එතකොට ළමයි ඊගාවට දැන් අපි බලමු දැන් නැවත අපි මුල් ටේබල් එකට යමු. select all from employee. දැන් ඔයගොල්ලෝ මම හිතනවා ප්‍රැක්ටිස් කරන්න ඇති කියලා පහුගිය දවස් ටිකේ MySQL අරගෙන දැන් අපි මේ සිලෙක්ෂන් වල ඉන්නේ. එහෙනම් ළමයි ඊටාම වැදගත් ක්ලෝස් එකකටයි අපි යන්නේ. ඒ තමයි where clause එක. හරි? where clause එක භාවිතා කරන්නයි යන්නේ. එතකොට මේ where clause එකේදී අපිට සැසඳුම් කාරක භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ comparison operators භාවිතා කරන්න වෙනවා where clause එකත් සමග. where clause එක තනියම භාවිතා කරන්න බෑ. එක්ක සමාන ලකුණ equal sign එක විශාල කුඩා greater than or equal විශාල හෝ සමාන කුඩා හෝ සමාන අසමාන between like in මෙන්න මේ operators ටික අපිට භාවිතා කරන්න වෙනවා where clause එකත් සමග. ඒතර මේ where clause එකේ වැදගත්කම තමයි අපිට විශාල දත්ත රෙකෝඩ් ප්‍රමාණයක් අතරින් අපිට අත්‍යවශ්‍ය රෙකෝඩ තෝරා ගන්න අපි භාවිතා කරනවා where clause එක. පැහැදිලිද? විශාල දත්ත රෙකෝඩයන් අතරින් අත්‍යවශ්‍ය දත්ත රෙකෝඩයන් තෝරගන්න අපි where clause එක පාවිච්චි කරනවා. exactly නිශ්චිතව කෙනෙක් තෝරගන්න අපිට උදාහරණයක් වශයෙන් 105 කියන සේවකයාගේ විස්තර ගන්න ඕන මට. එහෙනම් අපි කොහොමද ලියන්නේ? 105 කියන සේවකයාගේ මූලික විස්තර ටික. එහෙනම් select all from employee අන්න where clause එක where මොකද අපි කාට ආදාළ 105 EID employee ID එක EID සමානයි 105. තේරුණාද? හරිම ලේසි. එහෙනම් 105 EID එක 105 වන සේවකයාගේ සියලු විස්තර බලා ගන්න එක තමයි මේකෙන් සිදු වෙන්නේ. අන්න එතකොට. එතකොට 105 EID එක 105 වන සේවකයාගේ සියලු විස්තර මෙතන අපිට එනවා. නේද? එතකොට තරිඳු මැනේජර් ගෝල් 48000 සැලරි එකයාගේ. අන්න ඒ විදිහට එනවා. පැහැදිලිද ඔයාලට? එතකොට අපිට මේ where clause එක කොහොමද තව භාවිත කරන්න පුළුවන්? මේකෙන් ගොඩක් හොඳට මේ where clause එක හොඳට ඔයාලට පුළුවන් වෙන්න ඕන. මෙහෙම බලන්න. මට ඕන මෙහෙම. උදාහරණයක් වශයෙන් කොළඹ වල ඉන්න සේවකයෝ කවුද? කොළඹ හරි කැන්ඩි. අතන ගෝල් තියෙනවා දෙකක් නේද? හරි. මේ බලන්න. එහෙනම් මෙහෙම වලට තෝරන්න පුළුවන්. select employee name, e name. ඒ කියන්නේ ගාල්ලේ ඉන්න සේවකයන්ගේ නම විතරක් මට බලා ගන්න ඕන. ගාල්ලේ ඉන්න සේවකයෝ කවුද? එහෙනම් select e name from employee where address column name එක දෙන්න ඕන. address equal goal. ඒක දෙන්න ඕන. අපි දන්නවා string value දෙන්න ඕන quotation ඇතුලේ. අන්න මොකද වැරද්ද? goal select e name මෙතන අපි from employee yeah සර් සිලෙක්ට් එකේ e නෑ. ඒක තමයි නේ. හරි. thank you පුතා. select එකේ e නෑ. select e name from employee where address equal goal. ඒතර ගාල්ලේ ඉන්න සේවකයන්ගේ නම් ටික අපිට පෙන්නනවා. පැහැදිලිද? ගාල්ලේ ඉන්න සේවකයන්ගේ නම් ටික අපිට පෙන්නනවා. දැන් අපිට මෙහෙම දුන්නොත් හිතන්න දැන් අපිට මේවත් එක්කලා භාවිතා කරන්න පුළුවන් තව එක ඔපරේටර් එකක් තමයි දැන් මේ තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තව දැන් මේ සැලරි එක දීලා තියෙනවනේ. වැටුප 30000ට වඩා නැත්නම් 40000ට වඩා ගන්න සේවකයන්ගේ තොරතුරු ටික මට ගන්න ඕනේ. වැටුප 40000ට වඩා ගන්න සේවකයන්ගේ තොරතුරු ටික විතරක් මට ගන්න ඕනේ. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න. select all from employee where salary greater than or equal to අපි ගමුකෝ විශාල හෝ සමාන 40000ත් එක්කලා වැටුප 40000ට වැඩි සේවකයන්ගේ මුළු තොරතුරු මෙන්න. එහෙනම් 40000ට වඩා වැටුප ගන්න මෙන්න මේ සේවකයන්ගේ විස්තර ටික අපිට එනවා.
තේරුණාද? ඒ වගේ අඩු මේ කිසියම් ගානකට අඩුවෙන් ඉන්න සේවකයන්ගේ තොරතුරුත් අපිට ඒ විදිහටම අනිත් පැත්තට ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට less than not equal ඒවා අපිට ගන්න පුළුවන්. තනතුරෙන් ගත්තොත් මැනේජර්ස්ලා කී දෙනෙක් මැනේජර්ස්ලා කවුද? අපේ ආයතනයේ ඉන්න මැනේජර්ස්ලාගේ නම් ටික ගන්න ඕන මට. මේ බලන්න. select all from employee e-name from employee where designation සමානයි manager අන්න කසුන් තරිඳු කියන දෙන්න තමයි අපේ ආයතනයේ ඉන්න මැනේජර්ස්ලා. පැහැදිලිද? කසුන් තරිඳු කියන දෙන්න තමයි අපේ මැනේජර්ස්ලා. අපිට ඔය සිංගල් තේරීමක් නේ කරේ. ව්‍යා එකත් එක්කලා තනි තේරීමක් කරේ. හැබැයි ළමයි අපිට මල්ටිපල් තෝරන්න පුළුවන්. ඒ කියන්නේ එකවර ගොඩක් තෝරන්න පුළුවන්. ඒ කියන්නේ කන්ඩිෂන් ගොඩක් දෙන්න පුළුවන්. ව්‍යා එකත් එක්කලා. ඒ සඳහා අපි භාවිතා කරනවා මේ ලොජිකල් ඔපරේෂන් and එක or එක not එක. හරි? මේ සින්ටැක්ස් එක තියෙනවා මෙතන. ඕල්ලා පේනවා select column වල column ඔක්කොම හරි column කීපයක් හරි දීලා from table එකේ නම දෙනවා. where condition එක n ගාන තෝරන තරමත් n දුන්නේ නැහැ. හරිද? එතකොට මෙතනදී අපි and එකේ දන්නවා ඔක්කොම සත්‍ය වුණොත් තමයි මේ කන්ඩිෂන් ඔක්කොම වුණොත් තමයි මේකට දාලා වෙන්නේ. අපි බලමු මෙහෙම මේ වගේ කන්ඩිෂන් එකක් වුණා ලියලා and එක දාලා උදාහරණයක් වශයෙන් අපි මුළු ටේබල් එකට යන් අපි ගත්තොත් තනතුර ලිපිනය කොළඹ වන සහ 40000ට වඩා වැටුප් ගන්න අය කවුද? ඒ කියන්නේ කොළඹ ඉන්න 40000ට වඩා වැටුප් ගන්න සේවකයන්ගේ නම් ටික විස්තරය ඔක්කොම ගන්න ඕන කියලා හිතන්නකෝ අපිට. එහෙනම් අපි කොහොමද ලියන්නේ? select e-name එක ඔක්කොම අපි මුළු විස්තරය ගමු. select all from employee. ඒතර අපිට ඕන මොකද කන්ඩිෂන් එක where ඔන්න කන්ඩිෂන් එක. ඒතර where clause එක පාවිච්චි කරන්නේ අපි record filter කරලා ගන්න. හරි? where select all from employee where අපිට ඒතකොට ඕන ළමයි address එක පිළිවෙලක් නැහැ එතන. address සමානයි කොළඹ හරි. address සමානයි කොළඹුයි and අන්න and එක දානවා. and salary එක greater than or equal 40000. එතකොට මොකද්ද මේකේ වෙන්නේ? මේ කන්ඩිෂන් එක වෙන්නේ මොකද? select all from employee. address කොළඹ වන salary එක 40000ට වඩා වැඩි. ඊට එකක් ආව බලමු. select all from employee. මේ මොකක් හරි spelling mistake. where address කොළඹ and salary equal 40000. address කියන නම වැරදිද? address ඔව් එකේ address එකේ spelling වැරදි. ඔව් ඒක තමයි. right. හරියට ස්පෙලිං එක කියන්නේ අරකේ තියෙන එක මේකේ තිබුණ නැත්නම් error එනවා. හරි. මේ බලන්නකෝ. එතකොට මෙන්න error එක හරි උත්තර එනවා. එතකොට කොළඹ ඉන්න 40000ට වඩා වැටිප් ගන්න සේවකයන්ගේ නම් ටික. එතකොට එක්කෙනා ඉන්නේ එහෙම නේද? කන්ඩිෂන් එකයි ඒ දෙකම සැටිස්ෆයි වෙන. එතකොට අපි දන්නවා end එකේදී මේ දෙකම වෙන්න ඕනේ. එකක් විතරක් වෙලා බෑ. කොළඹ ඉන්නත් ඕනේ 40000ට වඩා වෙන්නත් ඕනේ. අපි ඕකට O එක දාලා බලුවොත් මොකද වෙන්නේ බලමු. එතකොට මොකද වෙන්නේ? එතකොට එන්නේ ওই දෙකෙන් එකක් හරි. يعني කොළඹ හරි 40000ට වඩා ගන්න හරි. මේ බලන්න. අපි ගේට් පාඩමේ ඉගෙන ගත්තානේ O එක and එක not එක නේද? එතකොට එනවා අපිට ඇඩ්‍රස් එක කොළඹ වන හෝ 40000ට වඩා වැටුප් ගන්න සේවකයෙක් කවුද? එතකොට අපේ ඊට වඩා ෆිල්ටර් වීමක් වෙනවා. එතකොට අපිට O එක පාවිච්චි කරද්දී කන්ඩිෂන් ඒ වගේ චෙක් කරගන්න පුළුවන්. and එක පාවිච්චි කරද්දී ඒ වගේ අර අපි යුනියන් නේ නේද? ඉන්ටර්සෙක්ෂන් එක නැත්නම් ඡේදනය තමයි කුලකවල වගේ and එකේදී වෙන්නේ. මේලය තමයි මෙතන O එකේදී වෙන්නේ. අපි ඒක දන්නවනේ. හරි. ඊගාවට ළමයි අපිට මේ and එකයි O එකයි කම්බයින් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක මොකක්ද ඒ කතාව? බලමු මේ බලන්න. අපි එතන ඕනනම් මෙහෙම පුළුවන්. අපේ මුළු සේවකයන්ගේ දත්ත ටික නැවත ගත්තොත් අපි ගියොත් උදාහරණයක් වශයෙන් දැන් අපිට හිතුනොත් දැන් ක්ලාක්ලා වෙන්නත් ඕන. මේ බලන්නකෝ. ක්ලාක්ලා මෙහෙම අපි නුවර ඉන්න ක්ලාක් කෙනෙක් වෙන්නත් ඕනේ. නුවර ඉන්න එහෙම නැත් හෝ නුවර ඉන්න හෝ එහෙම නැත්තම් වැටුප 35000ට වැඩි. බලමු මෙහෙම එකක්. එතකොට එහෙම කට්ටිය අපේ එකේ ඉන්න පුළුවන්ද කියලා අපිට අන්න ඒ වගේ ඒ වෙලාව අනුවනේ අපිට තීරණය කරන්න වෙන්නේ මොකද්ද සර්ච් කරන්න කියලා. ඒතර ඒ වෙලාවට අදාළ query එක අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් වෙන්න ඕන.
එහෙනම් මේ බලන්න සමහරට එක්කෙනෙක්වත් නොඉන්නත් පුළුවන් ඒ කන්ඩිෂන් එකේ. එහෙනම් අපි මොකක්ද දෙන්නේ? select all from employee, select all from employee where designation where designation equal clerk, designation equal clerk and මම end එකක් දුන්නා and ඒතර අර කන්ඩිෂන් එකක් දෙදී දැන් කම්ප්ලෙක්ස් කන්ඩිෂන් දෙදී අපි වරහණක් දාන්න ඕන. ඒතර අපි දෙන්න මොකද්ද? clerk වන address equal candy or salary විශාල හෝ සමාන 35000. තේරුණාද මෙතනදී? හරි. එතකොට select all from employee where designation equal clerk, ඊට පස්සේ address equal candy or salary 35000ට වඩා වැඩි. එතකොට clerk කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම නුවර ඉන්න හෝ එහෙම නැත්නම් 35000ට වඩා වැඩි වෙන්න ඕන. හරි. එහෙම clerkලා දෙන්නෙක්. එතකොට clerk කෙනෙක් වෙන්නත් ඕන, එක්ක නුවර ඉන්න ඕන, එහෙම නැත්නම් 35000ට වඩා වැඩි වෙන්න ඕන. 35000ට වඩා වැඩිනේ. එහෙනම් අන්න ඒ කාර්ය කියන්නේ ඒ ෆිල්ටර් එක හරියට ආවා. මේ තේරුණාද? ඒතර ඒ විදිහට අපිට ලොජිකල් ඔපරේෂන්ස් අර දෙද්දි කීපයක් දෙන්න පුළුවන්, තනි එකක් නෙවෙයි. හරි. ඒතර ඔයාලට තාර්කානුකූලව මේක ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. උසස් පෙළ මට්ටමේ ළමයිකින් අපි ඒක බලාපොරොත්තු වෙනවා. හරි. ඊට අමතරව මේ මෙතන තියෙන තව ගොඩක් ක්ලෝසස් තිබ්බනේ මේ. මෙන්න මෙතන greater than equal not equal එක. ඒතර not equal එක දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. හරිද? දැන් අපි මුළු ටේබල් එකට යන්කෝ. අපි ගත්තොත් දැන් මේක මුළු ටේබල් එක select all from employee. අපි මුළු ටේබල් එකට යනවා. හරි. දැන් මට ඕන කියන්න මෙහෙම. මට ක්ලාක්ලා නොවන සියලු අනිත් දැන් ක්ලාක්ලා ඉන්නවනේ 4 දෙනෙක් මේ. එහෙනම් ක්ලාක්ලා නොවන අනිකුත් සියලු සේවකයෝ ටික බලා සේවකයන්ගේ නම් ටික මට ගන්න ඕන. ක්ලාක්ලා නොවන අනිකුත් සේවකයන්ගේ නම් ටික. එහෙනම් අපි කොහොමද ලියන්නේ? select e-name from employee මේක ක්‍රම කීපයක් තියෙන බවයි ඔයාලට මට පෙන්වන්න ඕන. මෙතන එකක් තමයි අසමාන දක්වන ක්‍රමය මේක. ස්ටෑන්ඩඩ් විදිහට අසමාන දක්වන්නේ MySQL වල මේ විදිහට select e-name from employee where designation not equal දාන්න මෙහෙමයි. හරි. not equal මොකද්ද? තනතුර අසමානයි ක්ලාක්ට. හරි. තනතුර ක්ලාක්ට අසමාන වන සේවකයන්ගේ නම් ටික බලා ගන්න. මේ බලන්න. එහෙනම් ක්ලාක්ලා නොවන සේවකයන්ගේ නම් ටික ළමයි මට මේ ටික එනවා මේ විදිහට. පැහැදිලිද? ක්ලාක්ලා නොවන සේවකයන්ගේ නම් ටික මට මේ විදිහට ලැබෙනවා. ඒ වගේ මේක දැන් දෙන තව ක්‍රම තියෙනවා. දැන් ඔයා හිතන්න එපා මේ විදිහට විතරක් නේ දෙන්නේ කියලා. ප්‍රෝග්‍රෑමින් වලදී අපි C++, C Java වල වගේ මෙන්න මේ සලකුණ දෙන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ තියෙන භාෂාවෙත් ඉස්සරහට ඉගෙන ගන්න Python වලත් තියෙන එහෙමයි. මෙන්න not equal sign එක. මේක දෙන්නත් පුළුවන්. හරිද? not equal sign එක මේක විතරක් නෙවෙයි මේක දෙන්නත් හැකියාව තියෙනවා. හරි? පැහැදිලි නේද? හරි. තව මොනවද තිබ්බේ මේ where clauses එකල භාවිත කරන operators between අන්න අපිට between කියන කමාන්ඩ් එකත් හරි වැදගත් වෙනවා. මලන්න කොහොමද between එක දෙන්නේ කියන්නේ? දැන් හිතන්න අපිට 30000ත් 40000ත් වැටුප් ගන්න සේවකයන්ගේ විස්තර ටික ගන්න ඕන. එහෙනම් අපිට ඒ සඳහා between පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න between කමාන්ඩ් එක. හරි between. පැහැදිලිද ඔයාලට? අපි මෙහෙම ලියනවා select all from employee where salary between I'm going 30000 and
sorry මෙතන අපි දෙමු 30 20 ඒක ඒ ප්‍රාරසන නැහැ නේද 30000 and 40000 විතර මෙන්න අපිට එනවා 30000 40000 අතර වැටුප් ගන්න සේවකයෝ හරි 35000 එතකොට මේ 30000 40000 ඇතුළත්ව තමයි මේ පරාසය හැදෙන්නේ බිට්වීන් එකේදී 30000 40000 ඇතුළත්ව ඒ අතර ඉන්න සේවකයන්ගේ මුළු විස්තර තමයි අපි මේ ගත්තේ හරිද අපිට මේ ඒක සේවකයන්ගේ නම් ටික ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියලා ගන්න පුළුවන් ඒවා අපි aggregate function අපි ඉස්සරහට කතා කරනවා sum max min count වගේ ඒවා aggregate function මේකම නෙගටිව් ෆෝම් එකකින් අපිට කියන්න පුළුවන් ළමයි not එක දාලා හරිද ඒ කියන්නේ 30000 40000 වැටුප් නොගන්න සේවකයෝ බලා ගන්න ඕනේ කියලා හිතන්නකෝ එහෙනම් මෙතන මට දාන්න පුළුවන් ළමයි not between හරිද මට මේක ඇතුළත් කරන්න පුළුවන් not between 30000 and 40000 අන්න එතකොට අපිට එනවා ඒ කියන්නේ වැටුප් ගන්න select all from employee where salary not between 30000 and 40000 30000 40000 වැටුප් අතර නොවන සේවකයන්ගේ සියලු විස්තර ගන්න තමයි මෙන්න මේ command එක අපි දුන්නේ. ඒතර between එකේ not between එකේ වෙනස ඔයගොල්ලන්ට පැහැදිලියි. ඒක වැදගත්කම between එකේ පැහැදිලි කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. හරි. ඊගාවට අපි යනවා like කියන command එකට. හරි. like කියන command එකට. ඒක ටිකක් ගොඩක් දේවල් තියෙනවා මේ like ගැන කතා කරන්න. like operator එක. එතකොට මේ like operator එකේදී මොකද වෙන්නේ? හරි. මෙතනදී අපිට පුළුවන් ළමයි මම මේක ආයි close කරලා ගන්නම් දැන් මේ අපේ database එකට ආයි ගිහින් එන්න ඕන. use අපේ database එක නම දුන්නේ company නේ හරි දැන් අපිට ඕන like close එක like operator එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ හරි like operator එක ගැනයි ළමයි අපි කතා කරන්න යන්නේ මේ like operator එක මොකද්ද ඒකෙන් මොකද වෙන්නේ මේ like operator එක භාවිතා කරන string නැත්නම් දත්ත අනුක්‍රමයකක දත්ත එකිනෙකට දත්ත තෝරන්න මේ like කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් හරි දත්ත අනුක්‍රම විශේෂයෙන්ම string data වල අපිට දත්ත තෝරන්න අපි මේ like කියන විධානය පාවිච්චි කරනවා පැහැදිලිද එතකොට මේ like කියන විධානය පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේකට wild card symbol භාවිතා කරන්න පුළුවන් ප්‍රස් 7 ලකුණ ඒකත් එක්කලා හිතන්න ඒ අකුරෙන් පටන් ගන්න සේවකයන්ගේ නම් බලා ගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් හරිද ඒ වගේ අපිට අර ගොඩක් සිම්බල් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේකත් එක්කලා ඒක අපි කරත් බලමු හිතන්න උදාහරණයක් වශයෙන් මට ඒ අකුරෙන් පටන් ගන්න සේවකයන්ගේ නම් ටික ඕන එහෙනම් අපි කොහොමද ගන්නෙ මේ බලන්න select all from employee නැත්නම් අපි e-name from employee select e-name from employee where අපි දැන් තනි ටේබල් එකකට මුලදී අපි පුරුදු වෙන්න ඕනේ තනි ටේබල් එකකින් දත්ත ෆිල්ටර් කරලා නැත්නම් queries ලියන්න. පසුව ඔයගොල්ලන්ට මේ join හරහා අපි join එක අන්තිමට කතා කරන MySQL තුල මේ join in හරහා table keep එක දත්ත මොකද foreign key එක හරහා සම්බන්ධ කරනවානේ. ඒතර මේ table keep එක දත්ත ෆිල්ටර් කරලා ගන්න හැකියාව තියෙනවා join in හරහා. left join, inner join, self join, full join ඒවයි join in ආකාර තියෙනවා. හරි මෙතනදී අපි select e-name from employee where හරි condition එක මෙහෙමයි e-name like අපි ඔන්න මුළු සේවකයන් ගමු මුළු විස්තර ටික ගමු නම විතර නෙවෙයි select all එක සේවකයන්ගේ සියලු තොරතුරු ගන්න ඕන අපිට ඒ අකුරෙන් පටන් ගන්න නමක් සහිත එහෙනම් අපි ඒ අකුරයි present sign එකයි අන්න අපිට එනවා ඒ අකුරෙන් නම පටන් ගන්න අමිල විතරයි ඉන්නේ හරි ඒ අකුරෙන් නම් පටන් ගන්න සේවකයෝ
අපිට බලමු ලයික් ඒ අකුරෙන් පටන් ගන්න නැතුව අපි තව අකුරකින් මේ බලන්න අපි ඒ වගේ දෙන්න පුළුවන් අපිට මෙතන T අකුරෙන් T අකුරෙන් ළමයි කී දෙනෙක් ඉන්නවනේ සේව් එක කී මොන T අකුරෙන් තිලිනි තරිඳු ඒ අකුරෙන් පටන් ගද්දී අපි දෙන්න ලයික් එකත් එක්කලා අදාළ අකුර දීලා ප්‍රසන්ට් සයින් එක පස්සේ දෙනවා ඒක දෙන්න ඕනේ ඩබල් කෝටේෂන් ඇතුලේ දෙන්න ඕනේ සිංගල් කෝටේෂන් ඇතුලේ දෙන්න ඕනේ එහෙම දෙද්දි එතකොට ළමයි මේ අපිට දෙන්න පුළුවන් මේකේ පැටර්න්ස් ටිකක් තියෙනවා දෙන්න හරිද මේ ලයික් ඔපරේටර් එකත් එක්කලා දෙද්දි අපිට ඒක දෙන්න පැටර්න්ස් ටිකක් තියෙනවා ලයික් ඔපරේටර් එක දෙද්දි මොකද මතක තියන්න ප්‍රෙෂර් දැන් අපිට දෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පටන් ගන්න අකුර බලන්න ඕන අකුර මුලට දෙන්න ඕන දැන් හිතන්නකෝ B අකුරෙන් පටන් ගන්න ළමයි කැපිටල් හරි සිම්පල් එක බලපන්නේ නැහැ මේ බලන්න ඔන්න එතකොට B අකුරෙන් පටන් ගන්නවා එහෙනම් B අකුර ඒ අදාළ අකුර මුලට දෙන්න ඕන ඉතින් අපිට හිතන්නකෝ මේ I අකුරෙන් අවසන් වෙන කට්ටියගේ නම් ඕන ගන්නට කියලා එහෙනම් ප්‍රසන්ට් සයින් එක මුලට දානවා එතකොට I අකුරෙන් අවසන් වෙන හරි I අකුරෙන් අවසන් වෙන කට්ටියගේ ඒ වගේම අපිට පුළුවන් නම් දැන් හිතන්න නමේ කුමන හෝ තැනක දෙයක් තියෙන දෙයක් පරීක්ෂා නමක හරි ගමක හරි ඕනම තැනක SH නැත්නම් අපි හිතනවා IN ION IN කියලා කොහේ හරි තැනක තියෙනවනම් කොහේ හරි තැනක IN කියලා තියෙනවනම් අන්න ඒකට අපි මේක පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන් හිතන්න දෙවෙනි අකුර චෙක් කරගන්න ඕන දෙවෙනි අකුර ඒ අකුර වන සේවකෙන්ගේ නම මේ විදිහට ඊට පස්සේ හිතන්නකෝ දැන් තව මේක දෙන්න පුළුවන් තව එකක් තමයි දැන් හිතන්න අකුරු දැන් අපි කියමු n අකුරෙන් පටන් අරගෙන ස්පේස් 1 2 3යි අන්න ඒතර n අකුරෙන් පටන් අරගෙන අකුරු 3ක් තියෙනවා අන්න ඒ වගේ අපිට එහෙම දෙන්න පුළුවන් ප්‍රසන්ට් සයින් එක නැති වුණත් මේ විදිහට අපිට දෙන්න පුළුවන් ඒ වගේ අපිට විවිධාකාරයට අපිට චෙක් කරන්න පුළුවන් දැන් හිතන්න මෙහෙම අපි කියමු a අකුරෙන් පටන් ගන්න නැත්නම් c අකුරෙන් පටන් අරගෙන O අකුරෙන් අවසන් වෙන මෙහෙම මුල අකුරෙන් අවසන් මේ අකුරෙන් පටන් අරගෙන මේ අකුරෙන් ඉවර වෙන කට්ටියගේ නම් මොනවද අන්න මේ ලයික් ඔපරේටර් එකක් දාලා මේ අපිට මේවා චෙක් කරගන්න පුළුවන් බලමු අපි මේ වගේ එකක් තව අපි පටන් ගන්න එක කතා කරානේ මේ I අකුරෙන් I සාමාන්‍යයෙන් ගොඩක් අයගේ ඉහළ ළමයින්ගේ අකුරු I අකුරෙන් අවසන් වෙන්නේ මොන I අකුරෙන් අවසන් වෙනවා ටික බලාගමු මේ බලන්න එහෙනම් select all from employee like එතන මම මේක දෙනවා ප්‍රසන්න සයින් එක මුලට දීලා I අකුරෙන් අවසන් වෙන කට්ටියගේ නම් ටික මට මෙතන ලැබෙනවා. I අකුරෙන් අවසන් වෙන කට්ටියගේ නම් ටික අපිට ලැබෙනවා. දැන් හිතන්නකෝ දැන් ඕකේ නෙගටිව් ෆෝම් එක අපි මොකද මේකට n එකත් එක්කලා දාලා පුළුවන්ද කියලා බලමු. n එකත් එක්කලා like n I අකුරෙන් අවසන් වෙන o එක දාලා ඒ අකුරෙන් පටන් ගන්න. ඒ අකුරෙන් පටන් ගන්න නේද? එතකොට අපි like rename ඒ අකුරෙන් පටන් ගන්න එක නම් ආවේ නැහැ. හරි. එකවර කම්ප්ලෙක්ස් ඒ කියන්නේ දෙකකට දාන්න මම බැලුවමයි. ඒ කියන්නේ එක බලන්න. එතකොට මෙතනදී select all from employee where ename like මෙහෙම දීලා. එතකොට අපි I අකුරෙන් අවසන් වෙනවා. අපි බලමු අකුරේ ඕනම තැනක තියෙන එකක්. ඒ කියන්නේ අපි මැද කාගේ SH වගේ එකක් තියෙනවද කියලා බලමු. ඉන්නව නේද මේ සුරේෂ් හෂිනි හර්ෂ අන්න SH නමේ කුමන හෝ තැනක SH තියෙන අය දෙන්නෙක් ඉන්නවා දැන් මේ හැම එකක්ම not like එකලා පාවිච්චි කරන්න පුළුවන් අර not bit in වගේ මේ හැම එකක්ම නෙගටිව් කරන්න පුළුවන් ඒකත් මතක තියාගන්න නමේ කුමන හෝ තැනක දැන් SH නැති කෙනෙක් ඉන්න කට්ටියගේ නම් ටික බලාගෙන not like අපි එකට දෙන්නේ හරි not like අන්න නමේ කුමන හෝ තැනක SH නැති අය තේරුණාද නමේ කුමන හෝ තැනක SH නැති අය අපි එහෙම දෙන්න පුළුවන් අපි like එක පාවිච්චි කරමින් ඉන්නේ ඒතර like එකේ තව භාවිතයන් තියෙනව නේද තව කිව්වා ඒවත් මුල අකුරයි සහ අවසන් මේක බලමු අපි දෙවෙනි අකුරේ අකුර වෙන කට්ටිය කවුද ඉන්නේ කියලා බලමු දෙවෙනි අකුරේ අකුර වෙන wild characters wildcard characters පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි අකුර ඒ අය e-name නේ දෙවෙනි අකුර එතන නම් ගත්තේ නැහැ හැබැයි
හැබැයි නොට් එක නාවේ ආ නොට් එක ළමයි එකයි ආවේ මෙතන නොට් එක තිබුණානේ හරි දෙවෙනි අකුර ඒ අකුර වනායි ඔන්න අපිට ආවමේ ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ඒ වගේම අර මුල අකුරයි අග අකුරයි දීලා දත්ත ෆිල්ටර් කරන්න ඒක ඉතින් මම දැනට ගන්න නමට ඕනම එකකට ගත්ත හැකි ඕනම කොලම් එකකට ගත්ත හැකි ඇඩ්‍රස් එකට ඉවරක් ගත්ත හැකි මේ නමට ගත්තොත් මීනින්ග්ෆුල් නේ එකයි මම නම ගන්නෙ අපිට මෙහෙම ගන්න පුළුවන් ප්‍රසන්ට් සයින් එක අපි දුන්නු එකම ඒ අකුරෙන් අවසන් පටන් අරගෙන ඒ අකුරෙන් පටන් අරගෙන අයි අකුරෙන් අවසන් වෙන්නේ කවුද ඉන්නේ කියලා බලමු ආ කවුරුත් නැහැලු එහෙම ඒ අකුරෙන් පටන් අරගෙන අයි අකුරෙන් අවසන් වෙන කවුරුත් නැහැලු ඒ අපි කියමු එන්න අකුරෙන් පටන් අරගෙන දී අකුරෙන් පටන් අවසන් වෙනා ඉන්නවද ඒත් නෑ තියෙන එකක් බලමු අපි එස් අකුරෙන් පටන් අරගෙන අනේ නෝනේ සුපුනි එස් අකුරෙන් පටන් අරගෙන අයි අකුරෙන් අවසන් වෙනවා එතන මෙන්න මේ විදිහට ලයික් ඔපරේටර් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට MySQL තුල කෝඩින් ලියද්දී කෝඩින් කරද්දී හරි පැහැදිලිද මේ සරලම SQL වල අපි ඉන්නේ හරි එතකොට ළමයි අපි නැවත මුළු ඩේටාබේස් එකට යමු අපි ඇග්‍රීගේට් ෆන්ක්ෂන් වලට යන්නේ එතකොට ප්‍රසන්ටේෂන් එක යන්නවද ඕඩර් බයි එකට තව ටිකක් යමු ඇග්‍රීගේට් ෆන්ක්ෂන් කියලා කියනවා මෙන්න මේ ටිකට count sum average min max මේවට අපි කියනවා aggregate function කියලා හරිද මේ අපිට අත්‍යවශ්‍යයි විවිධ කාර්යයන් කරගන්න ඊට කලින් මට තව කියන්න ඕන දේ කීපයක් තියෙනවා මෙතන limit එක සහ distinct කියන ලක්ෂණ දෙක select සහ distinct කියන ලක්ෂණ දෙකත් මෙතනදී මට ඕගොල්ලන්ට කියන්න ඕන මොකද මේ distinct කියලා කියන්නේ හිතන්නකෝ අපේ ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ ගම් ටික මට ගන්න ඕන මේ බලන්නකෝ එහෙනම් කියන ඇඩ්‍රස් ටික ලිපින ටික ගන්න ඕන කියලා හිතන්නකෝ එහෙනම් මේ බලන්න select address from employee හරි දැන් මෙතන එකම ඇඩ්‍රස් එක කී පාරක් හරි රිපීට් වෙලා තියෙනවනේ කැන්ඩි ගෝල් මේ ඒතර මට ඕන එක්වරක් පමණක් කියන මෙතන ප්‍රදේශ කීපේ කියන කොපමණ ප්‍රදේශකින් එනවද කියමුත් මේක මේව රිපීට් වෙලානේ එහෙනම් මේ රිපීට් වෙන එක අයින් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් select එකලා distinct කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම select හොඳම තියන්න select එකලා distinct දැන් ඔයාලට පේනවා මේකේ තියෙන මේ distinct select distinct address from employee so distinct එක දුන්නාම අර නැවත දත්ත විදනේ වයින් වෙලා එක්වරක් විතරක් ඒවා ඇතුළත් වෙන ඩුප්ලිකේෂන් අයින් වෙනවා distinct එක හරහා පැහැදිලිද select distinct එක අපි දෙන්නේ ඒ සඳහා උතර මත තියාගන්න එක හිතන්නකෝ අපේ ආයතනයේ දිස්ත්‍රික්ක කීයක නගර කීයක ප්‍රදේශ කීයක එනවද කිව්වොත් මේ කවුන්ට් කරන්න බෑ ඒතර මේ කවුන්ට් කළා හරියන්නේ නැහැ අන්න ඒ වගේ අපිට distinct එක අපිට අවශ්‍ය වෙනවා ඊගාවට ඒතර ඩුප්ලිකේට් කරන එක අයින් කරනවා එකිනෙකට වෙනස් ඒවා විතරයි මෙයා ගණන් කරන්නේ distinct එකෙන් හරි ඊගාවට ලිමිට් කියන කන්ඩිෂන් එක මේ බලන්නකෝ දැන් හිතන්න පළවෙනි සේවකයා ඇතුළත් වීම ගැන මේ අපේ සේවක අංක අනුපිළිවෙලට ගත්තොත් ඇතුළත් කරපු පිළිවෙලට ගත්තොත් පළවෙනි සේවකයා මට පළවෙනි සේවකයා තුන් දෙනා ගන්න ඕන කියලා හිතන්නකෝ එහෙනම් අපිට මෙහෙම ගන්න පුළුවන් මේ select all from employee limit 3 අන්න ඒතකොට තුන් දෙනායි මට පෙන්වන්නේ එතකොට තුන් දෙනායි මේ limit 1 limit 2 එහෙම අපිට limit කරන්න පුළුවන් මේ අපි දැන් මෙතන සරල උදාහරණයක් ගත්තා දැන් query එක ලියන
අයගේ ලිමිට් කරන්න පුළුවන් මට මෙතනදී ලිමිට් කියන එක හරහා පැහැදිලිද දැන් ඔන්න වැදගත් දෙයක් තව ඩිස්ටින්ක් එකයි ලිමිට් එකයි මේ ලිමිට් එක වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් තව ප්‍රබල එකක් තමයි top කියන එක top 3 from customer select මෙතන මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ right මේ බලන්නකෝ අපේ ආයතනයේ වැටුප් ගන්න වැඩිම වැටුප් ගන්න 3 දෙනා නෑ අපි දැන් දැනට අපි ඕඩර් බයි කරේ නෑනේ අපේ ආයතනයේ ඒ කියන්නේ මුල ඉඳන් ගත්තා මුල 3 දෙනා කියලා හිතන්නකෝ එහෙනම් මෙහෙම අපි ඕඩර් එකට ගත්තොත් select එහෙනම් ගාල්ලේ ඉන්න පළවෙනි සේවකයා ඕඩර් බැඳුන කාලේ ඉඳන් ගත්තොත් data enter කරපු අනුපිළිවෙල යනු ගත්තොත් ගාල්ලේ ඉන්න පළවෙනි සේවකයා මේ බලන්න එහෙනම් select all from employee where address equal goal limit 1 අන්න ඒතර කසුන් කියන සේවකයා තමයි ගාල්ලේ ඉන්න පළවෙනි සේවකයා හරි ඒතකොට ලිමිට් එක දැන් ඔයගොල්ලන්ට පේනවා টොප් එකේ උණු තෝරන අපිට ගන්න හැකි මේ සින්ටැක්ස් එක ගන්නවා select top 3 from table එකේ නම select top 3 2 top 2 from ඕලයක් දෙන්න ඕනේ select top 3 top 2 all from employee මෙතන syntax එකේම හරි වැරද්දක් තියෙනවා syntax එකේ මොකද වැරද්ද select top 3 from employee දැන් ස්පේස් එක දාන්න වැරද්ද එතන මොහරි වැරද්දක් කරනවා ළමයි හරි කමක් නැහැ අපි ඒක බලමු නැවත මොකද මේ වැරද්ද කියලා දැන් අපි ඊගවට කතා කරන්න යන මේ order by කියන clause එක මේ order by කියලා කියන්නේ A to Z නේද ආකාරාදී alphabetical order එකට order කරන්න එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අවරෝහණ හෝ ආරෝහණ පිළිවෙලට දත්ත සකස් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් එකක් තමයි order by clause එක. ඊටම වැදගත් clauses දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට මේ වගේ order by සහ group by කියන එක මීටත් වඩා වැදගත්. order by සහ group by මේ IT ළමෙක් හොඳටම දැනගන්න ඕන clauses දෙකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ ඔක්කොම නිදසුන් එක්කලා ඔයගොල්ලන් දැන් ටියුට් එකේ මම සඳහන් කරනවා. ඒ නිසා ඒකේ වැඩිපුර ඔයගොල්ලන් තනියම self කරන්න activities දානවා. ඉතින් ඒ නිසා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනවලා. හරි මේ බලන්නකෝ. එතකොට බලමු මොකද්ද මේ group by එහෙම නැත්නම් sorry order by clause එක වෙන්නේ කියලා. මේ බලන්න. එහෙනම් අපිට මෙහෙම පුළුවන්. salary එක වැඩි වෙන අනුපිළිවෙලට දැනට අපේ employee table එක මෙහෙමයි තියෙන්නේ. දැන් මේක මට පෙළගස්වා ගන්න ඕන වැඩි වැටුපේ සිට අඩු වැටුප දක්වා. හරි? නැත්නම් කුමන හෝ ආකාරයකට පෙළගස්වමු බලන්න. ඉස්සලා මේ සේවකයන්ගේ නම ආකාරාදී alphabetical order එකට ඕන අපිට. එහෙනම් මේ බලන්න. select all from employee where name ename ne where ename order by where option නැහැ අපි බලමු order by clause එක from table එකේ නම දෙන්න ඕන order by column name එක දෙන්න ඕන where clause එක අවශ්‍ය නැහැ ඒකයි හරි ename order by employee ename order by select all from employee ename order by ename හරි එතකොට මේ බලන්නකෝ
එතකොට සේවකයන්ගේ නම ඕඩ වෙනවා අකාරාදී පිළිවෙලට. හරි. මට ඕන වැටුපණුව මෙයාලගේ ඕඩර් කරගන්න අනුපිළිවෙලට හදන්න. දැන් මොකද මම කරේ? දැන් මේ ළමයි ඕඩර් බයි ක්ලෝස් එක. හොඳට මතක තියාගන්න මේ ඕඩර් බයි ක්ලෝස් එක ඔටෝ. ඒ කියන්නේ නම් ඩිෆෝල්ට් බයි ඩිෆෝල්ට් ගන්නේ මොකක්ද? ඇසෙන්ඩින් ඕඩර් එකට. හරිද? බයි ඩිෆෝල්ට් ගන්න මේක ඇසෙන්ඩින් ඕඩර් එකට. ඒ කියන්නේ අකාරාදී පිළිවෙලට තමයි ඩිෆෝල්ට් ගන්නේ. ඒ කියන්නේ ABCD ආදී වශයෙන් A to Z තමයි ගන්නෙ. අපිට මේක අවරෝහණ කරන්න නම් ඩිසෙන්ඩින් කරගන්න ඕන නම් මේ ඩිසෙන්ඩින් කියන කීවර්ඩ් එක දෙන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් අපිට වැටුපේ අණුව වැටුප අණුව මේක පෙළ ගස්වන්න පුළුවන්. මේ බලන්න. select all from employee salary නෑ salary මේ මෙතන ඕන order by salary. අන්න select all from employee order by salary. එතකොට salary එක අනුව order කරනවා. ඒ හැබැයි එතකොට එන්නේ මේ බලන්න salary එක අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා. ඒ කියන්නේ ඔටෝ ඒ කියන්නේ මම කිව්වේ default ගන්නෙ එහෙම නැත්නම් මූලික සැකසුම මූලික setting එක. අපි යමක මූලික setting වලට කියනවා default කියලා. IT ළමෙක් default කියන දේ දන්නව නේද? දැන් යමක software එක හරි මොකක් හරි එක පෙර සැකසුමට අපි කියනවා default කියලා. එහෙනම් මේ default කියලා ගන්නෙ කුඩා එකේ ඉඳන් ලොකු එකට තමයි auto ගන්නෙ. එහෙනම් මට මේක වැඩි වැටුපක ඉඳන් අඩු වැටුපකට ගන්න ඕන මේකට design keyword එක දෙන්න ඕන. අන්න ඒතර එනවා වලට වැඩි වැටුපේ සිට වැඩි අගේ සිට අඩු වැටුපි දක්වා මේක ගෲප් වන ඕඩර් වෙලා සෝට් වෙලා එතන සෝටිං වීමක් වෙන්නේ. මේ සෝට් වෙලා එනවා. එතකොට ළමයි මේ විදිහට දැන් හිතන්න දැන් සෙකන්ඩ් සෝටින් එකක් ඕන. දැන් මෙතන සෙකන්ඩ් සෝටින් එකක් ඕන අවස්ථා කීපයක් තියෙනවා මේ. දැන් මේ 40000 දෙන්නෙක් ඉන්නවා. 35000 දෙන්නෙක් ඉන්නවා. අපි ඊට පස්සේ බලමු මොකද්ද සෙකන්ඩ් සෝටින් එකට දාන්නේ. එතකොට අපි නම අකාරාදී පිළිවෙලට ඕනේ. ඉස්සලා වැටුප ඕඩර් එක හදනවා. ඊට පස්සේ යාගේ සබ් එකක් විදිහට තව ඕඩර් එකක් යනවා. මේකේ නම අකාරාදී පිළිවෙලට. එහෙම නැත්නම් alphabetic ඕඩර් එකට. එහෙනම් මෙහෙම අපිට දෙන්න පුළුවන්. select all from employee order by salary descending ඊට පස්සේ මොකද වෙන්නේ? order by salary descending ඊට පස්සේ අපිට නේම් එක ඕඩර් කරන්න පුළුවන්. මේක දීලා කමා e-name. අන්න. දැන් මොකද වෙන්නේ? එතකොට මෙයා ඕඩර් වෙනවා වැටුපණුව ඊට පස්සේ එක සමාන නම තිබ්බොත් නම අනුව ඊගාවට ඕඩර් මේ එක සමාන දෙන්නෙක් තිබ්බොත් ඒක දෙවෙනි සෝටින් එක යනවා. සෙකන්ඩ් සෝටින් එකක් යනවා. මේ නම අනුව සෝටින් කරගන්න. හරි පැහැදිලිනේ? හරි. එතකොට මේ විදිහට අපිට මෙන්න order by clause එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න දැන් මේක මේ order by clause එකත් එක්කලා තියෙන වැදගත්කම තමයි ළමයි අපිට top එක හරි limit එක හරි දුන්නාම දැන් වැඩිම වැටුප් ගන්න තුන් දෙනා display පමණක් display කරගන්න ඕන කියලා. එහෙනම් අපිට මේක පුළුවන් descending limit කරන්න limit 3. අන්න ඒතර වැඩිම වැටුප් ගන්න තුන් දෙනා අපේ ආයතනය කවුද? අන්න අපි limit කරනවා descending කරලා limit කරනවා 3කට. ඒතර අපේ ආයතනයේ වැඩිම වැටුප් ගන්න තුන් දෙනා අපිට එනවා මේ වගේ. පැහැදිලිද ඔයාලට? හරි. එතකොට අපි කතා කරමින් ඉන්නේ මේකේ order by function එක. order by function එකත් එක්කලා limit කියන keyword එකත් එක්කලා. හරි. අපි ඊගාවට යනවා ළමයි. ඊගාවට කතා කරන්න මේ aggregate function කියන තවත් වැදගත් කොටසක් ගැන. aggregate function කියලා කියද්දී ඔයගොල්ලෝ Excel හැම ළමෙක් වගේ හදාarලා ඇති. ඔයගොල්ලෝ JIT එකෙත් හම් වෙනවා. ඒ නැත්නම් O level ICT වලත් හම් වෙනවා Excel වල. ඒකදී Excel වල function භාවිතය ඔයගොල්ලන්ට මතක ඇති. තොර එතනදී ඔයගොල්ලන්ට මේ වගේ ෆන්ක්ෂන් මතකයිනේ count sum max average min වගේ මෙන්න මේ ටික අපි ගොඩක් භාවිතා කරනවා මේ where clause මේවත් එක්කලා මේ condition උත් එක්කලා ලියද්දී අපේ දත්ත ගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගමු අපේ ආයතනයේ සේවකයෝ කී දෙනෙක් වැඩ කරනවද? එහෙනම් අපිට count එක ගත්තා. මේ බලන්න. select count all from employee. අන්න දැනට අපේ 10 දෙනෙක් වැඩ කරනවා ආයතනයේ. select count all from employee. අපේ ආයතනයේ 10 දෙනෙක් වැඩ කරනවා. ඒතර අපි 10 count කරා. හිතන්න අපේ ආයතනයේ 40000ට වඩා වැටුප් ගන්න
සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? select count all count salary. වැටුපනේ මෙතන count කරන්න salary salary කොහොමද? අපි count all දෙමුකෝ. count all select count all from employee where salary greater than or equal 40,000. අපි 40000ට වැඩි විතරක් ගමු එහෙම නේද? 40000 එනවා. අන්න 3 දෙනෙක් ඉන්නවා 40000ට වඩා වැටුප් ගන්න. ඒක 40000 නැතුව. හරි. ඔන්න එතකොට කවුන්ට් එක ඔයගොල්ලන්ට පැහැදිලියි. දැන් අපේ ආයතනයේ කුමන ප්‍රදේශ වලින් ප්‍රදේශ කීයකින් සේවකයෝ එනවද කියලා හොයාගන්න ඕනේ. ලිපින කීයකින් සේවකයෝ එනවද? එහෙනම් අපි ඒකට දැන් දත්ත රිපීට් වෙනව ගණන් ගන්න බෑනේ. එහෙනම් ඩිස්ටින්ක් එකත් එක්කලා එන්න ඕනේ. මේ බලන්න. select count distinct count distinct from employee select address count distinct මොකද distinct මොකද කියලා දෙන්න ඕනේ. distinct address හතක් ප්‍රදේශ හතකින් 10 දෙනෙක් හිටියට හතකින් ප්‍රදේශ තමයි මොකද එකම කට්ටිය ඉන්නෝනේ කීප දෙනෙක්. ඒතකොට හතකින් තමයි ප්‍රදේශයෙන් සේවකයෝ අපේ ආයතනයට සේවා වාර්තා කරන්නේ. ඊගොඩ අපිට ගන්න පුළුවන් තව එකක් තමයි සම් එක මැක්ස් එක කවුන්ට් එක. අපි කවුන්ට් එක ගත්තා. බලමු වැඩිම වැටුප ගන්න කවුද කියලා බලන්න. එහෙනම් select max salary අපිට මොකද්ද වැටෙන්න ඕනේ මෙයාගේ සේවකයාගේ නම නේද? select all from employee and select max වැටුප ගමු වැඩිම වැටුප කීයද? select max salary from employee 60000 තමයි වැඩිම. පැහැදිලිනේ? ඒ වගේම min එකක් ගන්න පුළුවන්. select min salary from employee. ඒ වගේම ළමයි අපිට ගත්ත හැකි දැන්ට සේවකයන් කොච්චර වැටුපක් අපේ ආයතනයේ ගෙවනවද? හරිද? අපේ ආයතනයේ සේවකයන් වෙනුවෙන් කොපමණ වැටුපක් ගෙවනවද කියලා හොයාගන්න අපිට aggregate function එක භාවිත කරන්න පුළුවන්. හරි? එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. select sum salary from employee. අන්න 39 ඒ වගේ 3,97,000 දැනට ගෙවනවා අපේ සේවකයන්ට. එහෙනම් එක් සේවකයෙකුට ලැබෙන සාමාන්‍ය වැටුප average එක 39,700ක සාමාන්‍යයක් අපේ ආයතනයේ සේවකින්ට අපි ගෙවනවා. ඇවරේජ් එකට වඩා වැඩිපුර වැටුප ලබන සේවකින්ගේ විස්තර අපිට ගන්න ඕන වුණොත් අන්න ඒ වගේ එකක් ගත්තොත් ඇවරේජ් එකට වැඩි කවුද ඉන්නේ? එහෙනම් කොහොමද අපි ලියන්නේ ඒකට? අපේ ආයතනයේ ඇවරේජ් එකට වඩා වැටුප ලබන සේවකින්ගේ මුළු විස්තර අපිට බලා ගන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම select all from employee where close එක නේද? අපි දානවා salary greater than average salary. Class group select all from employee where salary greater than average. හරි තාම group by අපි ඔයගලන්ට කියලා දුන්නේ නැහැ. group by එකලා අපි මේක කරන විදිහ බලමු. group by close එකත් එක්කලා තමයි භාවිතා කරන්නේ. managers ලගේ වැටුප කීයද ඊට පස්සේ clerk ලගේ වැටුප කීයද ආදි වශයෙන් අපිට group by එකලා තමයි මේක භාවිතා කරන්න ලේසි. අපි ඒතර group by කතා කරද්දී ඒක කතා කරමු. ඒතර මේ aggregate function භාවිතය ඔයගලන්ට පැහැදිලි වෙනවා. මේ විදිහට ගන්න. දැන් අපි ගත්තොත් තව condition එකක් managers ලට වැටුප අපි කොච්චර ගෙවනවද? නැත්නම් managers ලට ගෙවන වැටුප එකතු කීයද? අපිට ඒක ගන්න පුළුවන් මෙතනින් select
some salary from employee where designation equal manager. අන්න managers වලට අපි කියනවා ළමයි වැටුප 88000ක්. ඒතර අපිට එහෙම ගන්න පුළුවන් ඈ select some salary from employee where designation manager. ඒතර මේ managers ලාට ගන්න මුළු වැටුප තමයි එතන අපිට සඳහන් වෙන්නේ. මේ විදිහට අපිට මේ මෙතනදී අපිට ගන්න පුළුවන් මෙන්න මේ aggregate function. ඉතින් මේ aggregate function එකලා ගොඩක් අපිට භාවිතා කරන්න පුළුවන් ඇතරම් ගොඩක් දේවල් අපේ මේ employees table වල දත්ත ආශ්‍රිත ගණනය කිරීම කරන්න දත්ත ආශ්‍රිත සංඛ්‍යාත්මක ගණනය කිරීම කරන්න අපිට මේ aggregate function බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපි මේ කතා කරගෙන යද්දී අපිට වැදගත් වෙන තව කීපයක් තමයි data update කිරීම සහ delete කිරීම. දැන් මේ where clause එකත් එක්කලා භාවිතා කරද්දී තවත් වැදගත් දෙයක් තමයි දත්ත select කරන එක විතරක් නෙවෙයි where clause එකේදී අපි භාවිතා කරන්නේ. හරි? තවත් වැදගත් දෙයක් තමයි අප්ඩේට් කරන්න තියෙන දත්ත අප්ඩේට් කිරීමට සහ ඒවා ඩිලීට් කරන්න තියෙන ඩේටාබේස් එක අපි කරද්දී නේද? එහෙනම් අපි ඒකද බලමු මේ ක්‍රම තියෙන දත්තක් වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් අපි ගමු කෙනෙක්ගේ පදිංචිය වෙනස් වෙනවා. මේ බලන්න select අපි මුල් ටේබල් එක බලමු. හිතන්න මෙයාට ප්‍රොමෝෂන් එකක් එනවා කියලා ක්ලාර්ක්ට කාටද? කුමාරට. එයාට 103 කියන කුමාර දැන් බැරි මේක හරීම මේ ඩිලීට් සහ අප්ඩේට් කියන ක්ලෝසස් දෙක ඔපරේටර් දෙක අපි තාම පරිස්සමට භාවිතා කරන්න ඕන. මොකද එක සමාන දත්ත තියෙන නිසා උදාහරණයක් වශයෙන් දැන් හිතන්නකෝ දැන් නම එක නම තියෙන පුළුවන් කෙනෙක් හිටියොත් සමහරට අමිල කියලා තව කෙනෙක් හිටියොත් එයාටත් අප්ඩේට් මේ අපි දෙන එක යන්න පුළුවන්. නැත්නම් ඇඩ්‍රස් එක ගන්නම කිව්වොත් පදිංචි අපි ගෝල් කියන අය වෙනස් කරන්න කිව්වොත් අනිත් ගෝල් අයත් වෙනස් වෙනවා. ඒ නිසා හරියටම ස්පෙસિෆිකලි අදාළ එක දෙන්න නම් ප්‍රයිමරි කී එකෙන් දෙන එක තමයි හොඳම දේ. හරි. එහෙනම් මේ බලන්නකෝ. අපි හිතන්න අංක 105 කියන සේවකයා ඉන්නේ දැනට අංක 105 ගාල්ලේ යා පදිංචියට යනවා කොළඹ. එහෙනම් ඒක අප්ඩේට් කරන්න ඕන. එහෙනම් අපි ලියනවා අප්ඩේට් කියන විධානය. අප්ඩේට් capital symbol බලපාන්නේ නැහැ නමුත් update from employee set address Colombo where EID සමානයි 105. හරිද? 105 කියන සේවකයාගේ පදිංචිය ගෝවාලේ සිට කොළඹට මාරු වෙනවා. ඊට එකක් කරනවා නේද? update from employee set බලමු මේ from එක අයින් කළා. හරි. from එක තමයි එතන වැරද්ද. update employee set address Colombo where 105 දැන් අපේ 105 දැන් අපිට මේකේ බලමු මේ data එක අප්ඩේට් වෙලාද කියලා බලා ගන්න අපිට නැවත අපේ ටේබල් එක සිලෙක්ට් කරන්න හරි අන්න 105 කියන සේවකයාට පේනවා එයා පදිංචිය දැන් මේ ඇඩ්‍රස් එක අප්ඩේට් වෙලා තියෙනවා එයා කොළඹ කියලා වැටලා තියෙනවා අන්න ඒ වගේ අපිට ස්පෙસિෆිකලි data එකක් අප්ඩේට් කරන්න අපි මේ විදිහට අප්ඩේට් විධානය පාවිච්චි කරන්න පුළුවන් අප්ඩේට් employee set අලුතෙන් දාන value එක අපිට දීලා මේ වගේ දෙන්න පුළුවන්. පැහැදිලි ළමයි. මේ data manipulation එකලා අපි ඉන්නේ DML commands එකලා. අපි දන්නවා DML තමයි වැඩිපුරම SQL වල තියෙන විධාන තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට වැඩිපුරත් විභාගයට එන්නේ වැඩිපුරම ඉන්නේ මේ DML හරහා query ලියන්න තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් query ලිවීම හොඳ ඔයාලට හොඳ හැකියාවක් තියෙන්න ඕන. ඇත්තටම මේ query ලිවීම සම්බන්ධව. ඒ වගේම delete එකත් ඔය වගේම තමයි. හරි. උදාහරණයක් වශයෙන් දැන් අපි ගත්තොත් 110 කියන සේවකයා අපේ ආයතනෙන් හැර යනවා. අපි ආව data මකනවා.
එහෙනම් කොහොමද දෙන්නේ? එහෙනම් delete from employee where eid සමානයි 110. id එකෙන් මකන එක තමයි හොඳම. නමෙන් එහෙම කොත් ඒ වගේ දෙන්න කිව්වොත් දෙන්නම මැකිනවා. e name සමානයි අපි කියමු සුපුනි කියලා. තව සුපුනි කෙනෙක් හිටියොත් දෙකම මැකිනවා. ඒ නිසා eid එක දුන්නොත් ඒකෙන් අනන්‍යව ඒක විතරයි මැකෙන්නේ. හරි දැන් මේක delete from employee where eid equal 110 නේ. එතකොට දැන් අපිට table එක describe කරොත් ඔයාලට පේනවා 110 කියන සේවකයා ආයතනෙන් අපේ database එකෙන් අයින් වෙලා තියෙනවා. හරි. එතකොට ඒක ඊටම වැදගත් වෙනවා මේ condition එක දෙද්දි ඒ විදිහට දෙන්න. ඒ වගේ යම්කිසි කොන්දේසියක් යටතේ delete කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම මේ කොලම්බෝ වල ඉන්න අය ඔක්කොම delete කරොත් එහෙම ඔක්කොම ටික මැකිලා යනවා. ඒකයි තියෙන දැන් අරක වගේ කියන්නේ මේ ID එක වගේ දෙනවා වගේ නෙවෙයි. ඒකෙදි ඒ ඔක්කොම ඔන්න මැකිලා යනවා. දැන් මම මෙතන උන්නම් එහෙම දෙන්න පුළුවන්. නෙවලන්න ගමයි. Update delete from employee where the managers ලා ටික අපි ඔක්කොම අයින් කරමු. එහෙනම් where designation equal manager. The managers ලා ටික ඔක්කොම sorry තන මම semicolon දුන්නේ ඒකේ වැරද්ද. හරි මේ බලන්නකෝ. එතකොට අපි දැන් උඩ quotation එක වහලා තිබුණේ ඒකයි වැරද්ද උනේ. එතකොට මට ඕන managers ලා ටික අපේ database එකෙන් අයින් කරන්න දැනට. එහෙනම් delete from employee where designation equal manager. හරි. ඒතර ඒ විදිහට managers ලා ටික ඔක්කොම අයින් වෙනවා. දැන් අපිට ආයෙත් select from employee ගියොත් ඔන්න managers ලා ඔයාලට දක්නට ලැබෙන්නේ නැහැ. දැන් managers ලා නැහැ ළමයි. ඒ වගේම හිතන්න අපිට මුළු table එකෙම දත්තම ගන්න ඕන කියලා. හරි. මුළු table එකෙම දත්තම ගන්න ඕනයි. එහෙනම් simply ඔයගොල්ලන් type කරන්න තියෙන්නේ select from delete from employee. Delete from employee. මේක මෙහෙමත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම දෙන්නත් පුළුවන්. delete all from employee දුන්නත් ඒත් හරිය. ඒ දෙකම එකයි. හරි. මේ බලන්නකෝ. query okay pro affected කියලා වැටෙනවා. එතකොට මේක අපි දැන් ඕන ගත්තොත් describe select command එක දුන්නොත් දැන් ඔක්කොම දත්ත ටික මැකිලා තියෙනවා. select all from employee දුන්නට empty set කියලා ඉන්නේ දත්ත නෑ අපේ වගුවේ. හැබැයි අපි data table structure එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මේ dml command අපි දුන්නා කියලා. describe employee කියලා දුන්නාට අපි මේකේ view එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ ළමයි. view ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙතනදී මේ SQL වලදී. හරි. දැන් අද දවසේ මම දවසේ කතා කරේ ඕගොල්ලන්ට මේ DML commands භාවිතය කරන ආකාරය, ඒ අතේ aggregate functions, operators ටික සහ and or not කියන ඒවත් එක්කලා භාවිතා කරන ආකාරය සහ මම කතා කරේ ඊට අමතරව order by clause එක. දැන් ඊගා දවසේ මම කතා කරනවා group by clause එකත් එක්කලා sub query සහ join ටික. ඒතර මේ ටික හොඳට practice කරලා ඉන්න ඕන. group by එකයි join එකයි, ඒ කියන්නේ table කීප එක දත්ත ගන්න විදිහ සහ sub query.
කුවරි කීපයක් ජොයින් කල්ලා ඉන්කලෝස් ඇත්ත කළ දාන විදිහ අපි ගෞදස කතා කරනවා ඒකට දවගල වාරිභාගත් තියන ඉක්මටම නිසාමට ඉක්මට වර කරන්න ඕන අපි අතරමැද ඉගව දවසන නැතුව ඉගෙන ඉගවයි ලබන ගරුවද වෙන්න නැතුව අනිවාර්ම අතරමැත් දවසක ඔගොල්ලමට දවසක් කියන්න ගෙන සෙන්ට්‍රවාදී දවනක්මක් නැහැ නත සිකරද රවුණක්මක් නෑ අපි මේක මයිස්කල්ටි වර කරන්න ඕනෙක්මටම ඔගොලගේ වාරිභාගේ බොහොට ජනවාරි මාසේ තියෙනවා එනිසා අනිවාරෙන්ම පයිතන් කොඩස්ටික කව කල ඉවර කරන්න ඕන ඒ සඳහා මේ අනක HTML පොඩිටිකක් නවනේ වාරිවාගේ සිලබසක එතෙන්ග HTML දක්වා HTML නම් පොඩි කොටසක් කියන්නේ HTML මූලික HTML කියන CSS දක්වා නෑ HTML ටික මුලටික දැනගෙන ඉන්න ඕනේ ඒ කියන්නේ මුළු පයිතන් පාඩම වෙනවනේ එනිසා ඉක්මට මේටි ඉවර ගමම්ම ඩේටාබේස් පාඩම ඉවරයි අපට පයිතන් පාඩම් පටන්ගන්න පුළුවන් කියන්නේ ප්‍රෝග්‍රෑමින්ගන් ඇල්ගොරිතම් ඩෙවලොප්මන්ට් පටන් ගන්න පුළුවන් එනිසා මේටික ඉක්මට ඉවර කරන්න ඕන එන ළමයි අද මම මෙතන ඉවර කරනවා ඔගුලන්ට මං ඔගලන්තික ගරුප් එක දාන්න ඔගලන්ට පුළුවන් දවස් එතොට අපි කතා කරලා දවසක් ඉක්මට මේටික ඉවර කරමු හරින හැමෝටම සුභරාත්‍රයක් ළමයි මුදර වැට්ටි කරන්න මේක ප්‍රක්ටිකල් කරලා බලන්න ගොල්ලොක හැමෝම හිතරම බෑම්සවරික හරි මයිස්කල් වර්ක් බෙන්චි හරි දාගනැති කියලා ඔල මේක ප්‍රක්ටිස් කළ බලන්න